අයවන් අපේ සංකරණ හා සංයෝජන තනිව ඉදිරීමට කියන පාඩම් මාලාවේ වීඩියෝ අපේ ඊළඟ වීඩියෝ එකෙන් එන්නේ සංකරණ පාඩම. අපි සංයෝජන පාඩම කතා කරා. ඒක බොහොම පහසුවට ඔයාලට අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනේ. අද එනවා සංකරණ. මේක පළවෙනි වීඩියෝ එකෙන් කරන්නේ සංකරණ වල සිද්ධාන්ත ටික. එතකොට දැන් සංකරණ කියන එකයි සංයෝජන කියන එක. මම කියන්නේ සාමාන්‍ය ක්‍රමයේ තමයි ඉස්සල්ලා සංකරණ ඊළඟට සංයෝජන උගන්වන එක. නමුත් අපි සම්ප්‍රදායෙම ඉන්න ඕනේ නැහැනේ. මම සංයෝජන ගත්තා. සංයෝජන තමයි වැඩිපුර ටිකක් ලොකු ගණන් වෙලා තියෙනවා. අපි ඒක කතා කරා ලොකු ගණන් හැදුවා. සමහර ලොකු ගණන් තියෙනවා සංකරණ සංයෝජන දෙකම කවලා. ඒවට අපි එන්නේ මේ පාඩම කරලා. ඒ වගේම මම නිරීක්ෂණය කළ තියෙන දෙයක් තියෙනවා. part A ප්‍රශ්න. කියන්නේ part A questions විදිහට ආවා ඔක්කොම වගේ ඇවිල්ලා තියෙන සංකරණ වල. ඒක ගොඩක් කෙටි ප්‍රශ්න තමයි මේකේ ඉන්නේ. නමුත් හැමදාම එහෙම නෙමෙයි. මම ඉස්සල්ලාම දැන් සංයෝජනයකදී කියන්නේ පිළියෙල කිරීමක්. ඒකේ අනුපිළිවෙල පටිපාටිය වැදගත් නැහැ. දැන් එහෙම නෙවෙයි සංකරණ කියලා කියන්නේ පටිපාටිය. ඒ කියන්නේ අනුපිළිවෙලක ඕඩර් එක වැදගත් වෙන පිළියෙල කිරීම. එතකොට කියනවා පටිපාටිය හෙවත් අනුපිළිවෙල ඕඩර් එක නේද? අනුපිළිවෙල වැදගත් වෙන පිළියෙල කිරීම. පිළියෙල කිරීම. සංකරණ වේ. සංකරණ නම් වේ. permutations සංකරණ. එතකොට පටිපාටි කියන අනුපිළිවෙල කියන එක මේකෙදි වැදගත්. දැන් මම ඔයාලට එක අති සරල උදාහරණයක් කියන්නකෝ. අපි AB කියන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න අපි හිතමුකෝ නේද? ඩෙස්ක් එක බංකුවක වාඩිලා පන්තිය කියනකො දෙන්නෙක් වාඩිලා ඉන්නවා. A B ඔය විදිහට ඉන්න පුළුවන් B A කියලා ඉන්න පුළුවන්. එතකොට මෙතන එනවා සංකරණ දෙකක්. හැබැයි ඔය දෙන්නගේ සංයෝජන ගත්තොත් එකයි. මොකද A B කියන්නේ දෙන්න A B B A කියන සංයෝජන වල වැදගත් නැහැ. නමුත් ඒක සංකරණ වල වැදගත්. එතකොට මම මෙහෙම වැඩක් කරනවා. ආරම්භයේදී වාට ගැටලුවක් විදිහට විස්තර කරන්න මේ විදිහට. අපි ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට නම් තියෙනවා. අපි ABC කියලා නම් කරමු. දැන් ABC කියන පුජ්‍යලයන් තිදෙනා පේලියක සිටිය හැකි ආකාරය. එහෙම නැත්නම් මට අරපුවා ABC කියන අකුරු තුනෙන් හදන්න පුළුවන් අකුරු තුනේ වචන. එතන. ඔන්න ABC පුජ්‍යලයන් තිදෙනෙක්. පුජ්‍යලයන් තිදෙනෙක්. මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් තිදෙනාට එක පෙළක දෙක පේලියක සිටිනසේ සිටිය හැකි. සිටිනසේ පැවතිය හැකි කියන්නේ පැවතිය හැකි ආකාර කොහොමද? ආකාර කොහොමද? ප්‍රශ්නේ පැහැදිලිනේ. තුන් දෙනෙක් පේලියට එන්න පුළුවන් ආකාර මොනවාද? ඔන්න ඕක තමයි මගේ ප්‍රශ්නේ. එතකොට දැන් අපි අර සංයෝජන කියන එක ඔයගලන්ට ගොඩක් පහසුනේ. මම හැමදේම සංයෝජන සිද්ධාන්ත වලින් තොරව හදලා පෙන්නලා තමයි වැඩේට ගියේ. මේකෙත් අපි සංයෝජන සිද්ධාන්ත මොකුත් නොදන්න කෙනෙක් හදන විදිහ හදනවා. මේකෙත් අර වගේ මොන හරි නම් ටිකක් තියෙනවා. අපි ABC කියලා නම් කරලා දැන් තියෙන්නේ. දැන් ඔයා ක්ලාස් එකකට ගිහිල්ලා එක පේජයක එක බංකුවක තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතනකොට ඩෙස්ක් එක පිටපස්සේ. ඔයාලා යාළුවෝ තුන් දෙනා මොනවාම එක පේජයක. හැබැයි සමහර දවස් වලට දැන් අපි ABC කියනකොට B මැදින් AC දෙපැත්තේ. මුලටම C A පිට. එතකොට මම මේව කියනවා. A මුලට B C. ඔක පළවෙනි එක. ඊට පස්සේ A මුලටම තිබිලා CB. දැන් B මුලට දාමු. AC B මුලට දාලා C.
අපි ගමු දැන් C මුලට. පිළිවෙලට ගියාම A B C B. එතකොට ඔයාලට පේනවා 1 2 3 4 5 6. ආකාර 6. ලියලා බැලුවා ආකාර 6යි කියලා. පැහැදිලිද? දැන් ඔයාලට කිව්වොත් එහෙම පුජ්‍යලයන් 20 දෙනෙක්. දැන් ওই විදිහටම කියනවා පුජ්‍යලයන් 20 දෙනෙක් පේලියට ඉන්න පුළුවන් ආකාර. දැන් 20 දෙනාගේ නම් කියන්න පුළුවන් ලියලා බලන්න. මාගේ ABC දෙන්නත් හරි. දැන් හිතන්න පුජ්‍යලයන් 20 දෙනෙක් නෙවෙයි 30 දෙනෙක් කියනවා. ඒතර ඉංග්‍රීසි වලින් අගුරුත් මදිනවා 26ට යනවා. ක්‍රමයක් ලෙස මේක අසාර්ථකයි. ඔය ක්‍රමයක් ලෙස ඔක අසාර්ථකයි. අපි ඕකට යම් විදිහක් බලන්න ඕන. මම කියනවා මෙන්න ඔය සීන් එක අපි මේ විදිහට පැහැදිලි කරමු. මෙය පහත පරිදි පැහැදිලි කරලා. පැහැදිලි කර. ඔන්න මම පැහැදිලි කරන්න හැටි. දැන් පුජ්‍යලයන් 3 දෙනයි. පුජ්‍යලයන් 3යි. මම ඉස්සෙල්ලා කරේ ABC කියන අකුරු තුනෙන් වචන හදන්න පුළුවන් මොනවද කියලා ඇහුවා. ඕකම තමයි. නේද? නැත්නම් පොත්‍රාක්කේ පොත් තුනක් පේලියට තියන්න පුළුවන් ආකාරයකුවත් මේකේ. මල් පෝච්චි තුනක් තියෙනවා නම් මල් පෝච්චි තුන මේසෙක තියන්න පුළුවන් ආකාර ගන්න ඉන්නෙත් ඕක. දැන් මම ස්ථාන තුනක් නම් කරනවා. 1 2 3. පළවෙනි ස්ථානේ, දෙවෙනි ස්ථානේ, තුන්වෙනි ස්ථානේ. මම දැන් කියනවා එක ස්ථානෙට පළවෙනි ස්ථානෙට අයෙකු නැත්නම් ද්‍රව්‍යයක් කියලා දැන් මෙතන පුජ්‍යලෙන්නේ අයෙකු ගත හැකි ආකාර. දැන් ඔතෙන්ට එක්කෙනෙක් ගන්න පුළුවන් ආකාර ඔයාලට පේනවා 3යි. ඒ 3යි කියන්නේ ඒ A දානවද B දානවද C දානවද? ඔන්න ඊළඟට මම දෙවෙනි ස්ථානයට අයෙකු ගත හැකි ආකාර ලියනවා. මොකද්ද? 3යි. මෙතන ෆිල් කරාට පස්සේ මෙතෙන්ට 3ක් එන්නේ. 1 2යි. 3යි කියලා ලියුවොත් බඩු තමයි. එතකොට ඔයාලා පේජ් එක 3 දෙනෙක් ඉන්නකොම A මෙතන හිටියොත් A ගවම්ම Aට මෙතන ඉන්න බෑනේ. මිනිහෙක්ගේ පිටපතක් තියන්න බෑනේ. මෙතන A ඉන්නවා නම් මෙතන ඉන්න පුළුවන් BC විතරයි. ඒකට ආකාර දෙකයි. දැන් මොකද අපි උගල ගණන් කිරීමේ මූලධර්මයේ හරහා ඇවිල්ලා මේ ටික ගුණිතයෙන් ගන්න. එතකොට මෙතන කෙනෙක් ඉන්නවා නම් මේ හැබැයි එක්කෙනාට මෙහෙම ඉන්න පුළුවන් අවස්ථාවක් ගණන් වල එනවා අපිට. හරි? ඒක වෙනම එක පුනරාවර්ත සහිත සංකරණ කෙනෙක්. ඔන්න දැන් එනවා තුන්වෙනි ස්ථානයට අයෙකු ගත හැකි ආකාර. කීයද? 1යි කියලා මෙතනින්. ඔව්. එම නිසා ආකාර දැන් මොකද වෙන්නේ? මෙතෙන්ට 3යි, මෙතෙන්ට 2යි, මෙතෙන්ට ඔය ටික අපි ගුණ කරන්න ඕනේ. මොකද මේ සියල්ල දැන් A තිබුණොත් A B C A C B මේ වගේ මෙතෙන්ට 3ක් එනකොට මෙතෙන්ට 2යි, මෙතෙන්ට 1යි. ඒ නිසා ආකාර 6යි. පැහැදිලි? ආකාර ගණන 6යි. නමුත් මේ ක්‍රමේ හොඳට තේරුණා නම් මේක තමයි ක්‍රමය. මොකද දැන් පුජ්‍යල 100ක් හිටියත් එක ස්ථානකට 100යි, දෙක ස්ථානකට 99යි නේද? පළවෙනි ස්ථානයට ඔය විදිහට අඩු වෙලා. එතකොට අපි ඔතනින් ලැබෙන සූත්‍රයේ ඊළඟට බලමු. දැන් මේකේ අවශ්‍ය සටහන දාගන්න මේක මෙහෙම හදනවට කියන ප්‍රමූල ධර්ම වලින් හදනවා. මෙහෙම අපි හදන්නේ. හරිද? ඔව් අවශ්‍ය සටහනක් తీරන දාගන්න. ඊට පස්සේ පළවෙනි සූත්‍රය මම ලියනවා. ඔන්න බලන්න. දැන් මම මෙතන දාලා තියෙන මේ සංකරණ පටිපාටියේවත් අනුපිළිවෙල වැදගත් වෙන පිළිවෙල කිරීම. එතකොට වෙන පළවෙනි ෆෝමියුලා එක තියෙනවා. මොකද කියන්නේ? වෙනස් ද්‍රව්‍ය n වලින් සියල්ල ගත්තිට සංකරණ ගණන ක්‍රමාරෝපිත වෙන්නේ. මොකද වෙනස් ද්‍රව්‍ය n වලින් සියල්ල ගත්තිට සංකරණ ගණන කියන්නේ පටිපාටියේ වැදගත් වෙන පිළිවෙල කිරීම ගණන ක්‍රමාරෝපිත. දැන් මෙතන 3 දෙනෙක් හිටියා අපි 3 දෙනාම ගත්තානේ. ඒ නිසා ඔය සූත්‍රයෙන් අනුව ක්‍රමාරෝපිත 3යි. ක්‍රමාරෝපිත 3 කියන්නේ 6යි. හරි. ප්‍රමූල ධර්ම වලින් එහෙම නැත්නම් ආගණනයේ පැහැදිලි කරමින් හදනවා කියන්නේ අපි දැන් මේ මෙතන හදපු විදිය.
සූත්‍ර භාවිතය කියන එක ඊට වඩා ලේසි. පළවෙනි සූත්‍රේ නම් මොකද්ද? වෙනස් ද්‍රව්‍ය එන් වලින් සියල්ල ගත්තිට සංකරණ ගණන ක්‍රමාරෝපිත එන්නේ. ඒ වෙනස් ද්‍රව්‍ය එන් වලින් කවුද කියලා කමෙන්ට් එකක් මගේ එන්න අකුරයි නයන්න එක වගේ එන් වලින් සියල්ල ගත්තිට සංකරණ ගණන ක්‍රමාරෝපිත එන් වේ. හරිද? මම මේක දැන් සාධනය කරනවා. දැන් මේ වගේ සාධන විභාගයට අහන්නේ ගැටලුවක් තමයි අහන්නේ. නමුත් අපි ඒක දැනගන්න ඕන. වෙනස් ද්‍රව්‍ය කියනවා දැන් එන්. වෙනස් ද්‍රව්‍ය ගණන සමානයි. දැන් පිළියෙල කරන්න ඕනේ ඔක්කොම සියල්ල ගන්නවා නේ. ඔක සියල්ල ගණන. දැන් ද්‍රව්‍ය ගම මිනිස්සු වෙන්න පුළුවන් මෙතන හැටියට පොත් වෙන්න පුළුවන් පෑන් මොනාරි අකුරු සියල්ල ගන්න. ඒ ප්‍රමාණය ගන්න මම තියෙනවා ස්ථාන ඕනේ 1 2 3 4 ඔයගොල්ලෝ අවසානෙට ඔන්න එන්රින් එක එන්. තේරුණාද? දැන් මම ඉස්සල්ලාම දැන් කියන්නේ අනිවාර්යයෙන්ම දාන්නේ කියලා යන්නේ. ඔව්. එක ස්ථානයට පළවෙනි තැනට ද්‍රව්‍ය ගත හැකි ආකාර කොච්චරද? ද්‍රව්‍ය ගත හැකි ආකාර එනවා අපිට එන් කියලා පිළිගන්නවනේ. දෙවෙනි ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාර ඔයා කියයි එන් ඍණ 1. ඒක පිළිගන්නවනේ. තුන්වෙනි ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාර එන් ඍණ 2. දැන් ඔය විදියට දිගටම වැඩි යනවා. අවසානයේ මම යනවා n ස්ථානයට. n ඍණ 1 ලියන්නත් පුළුවන්. අපි n ස්ථානය වලින් ගෙලිමු. n ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාර. මොකද 1යි. අවසානයේ 1යි ඉතිරි වෙන්නේ නේ. අපි ආව ඉස්සෙල්ලා ගත්ත විදිහට. n ඍණ 1 ස්ථානයට කියලා ලියනවා නම් මෙතන 2යි. එතන දෙන්නෙක් ඉතිරිලා ඉන්නේ. ඊට පස්සේ මම දැන් ලියනවා ආකාර ගණන. මනසා ආකාර ගණන මොකක්ද වෙන්නේ? ඔය ටික ගුණ කරනවා. n වරක් n ඍණ 1 වරක් n ඍණ 2 වරක් මුතින් කියලා අවසානයේ 2 වරක් 1. නේද? ඔය කරනවා නම් මෙතන n ඍණ 1 ස්ථානයේ කියලා ලියලා දාමු. හොඳයි. n ඍණ 1 ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාර 2. තේරෙනවා? 2. එතකොට මේක තමයි ෆැක්ටෝරියල් n ක්‍රමාරෝපිත n කියලා කියන්නේ. ඕක ඔයාලට ගණන් වල ඍජුවම දාන්න පුළුවන් සූත්‍රය. සමහර වතාවල ගාන කියනවා ප්‍රමූල ධර්ම වලින් නැත්නම් ආගරණේ පැහැදිලි කරමින්. මූල ධර්මයේ පැහැදිලි කරමින් කිව්වොත් විස්තරාත්මකව මේ විදිහට හදනවා නැත්නම් තමයි ඒක ගැටලුවක් වගේ ගන්නවා. අපි ක්‍රිකට් ගහනවා කියමු. දැන් ක්‍රිකට් ටීම් එකේ 11යි. අපි බැටිං ඕඩර් එක කියන එක දන්නවනේ. ක්‍රිකට් ටීම් එක බැටිං ඕඩර් එක සකස් කරන්න පුළුවන් ආකාර මොනවද? ඒතකොට ඒ කියන්නේ පළවෙනි පන්දුව දැන් ඕපනින් බැට්ස්මන්ලා දෙන්න ගියත් ඒ දෙන්න එක්කෙනෙක් නේ ෆස් බෝල් එකට බේස් කරන්නේ. හැබැයි මේ කියන විදිහට ඒ කියන්නේ අපි දැන් මේකේ මේ ලසිත් මහලිංග වුණා ඕපනින් බෝල් කරනවා වගේම ඕපනින් බැට්ස්මන් වෙන්නත් පුළුවන්. පළවෙනි බෝල් එකට බේස් කරන්න පුළුවන්. එහෙනම් මම කියනවා මෙහෙම ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයන් 11 දෙනා කියලා විභාගයක් දෙනවා. නැත්නම් ක්‍රිකට් දැන් තේත් ඉන්නෝනේ. අපි දෙන්නේ නැහැ දැන් ක්‍රිකට් කණ්ඩායමක පිතිකරු අනුපිළිවෙල සකස් කළ හැකි ආකාර ගන්න කොහොමද? දැන් ඔයාලා පුජ්‍යලේ 11 දෙනෙක් පේලියක තියන්න පුළුවන් ආකාර ගන්න කියන ක්‍රමානුකූලිත 11. එහෙනම් පේලියක තිබ්බොත් ඒක ඉස්සල්ලා ගන්න කියන දෙවිනියට 3 4. ඒ නිසා ආකාර ගන්න මම කියනවා ක්‍රීඩකයන් දැන්
11යි. එහෙනම් සංකරණ ගන්න. දැන් ඔක සංකරණයක්නේ. ඕකේ පිළිවෙලකට ගන්න. දැන් සංයෝජනයක් ගත්තොත් ඒක 11 දෙනෙක් නා 11 දෙනෙක්. අපි ඊළඟ ගානේ බලන 11න් 5ක් අරන් පේලියට තියන්න පුළුවන් ආකාරය. ඒ වගේම බලනවා. දැන් සංකරණ ගන්න කියන්නේ සූත්‍රය නමුත් ක්‍රමාරෝපිත 11යි. ඔක මම උතන සුළු කරන්නේ. ඔන සුළු කරලා බලුවොත් ලොකු ඉලක්කමක් කියන්නේ. දැන් ක්‍රමාරෝපිත 5 කියන්නේ 120යි. 6 කියන්නේ 720යි. 7 කියන්නේ 720 වැඩි කිරීම 7. ඔය විදිහට දැන් එකකේම මැච් එක දරදුනාම අපි කියනවා අපි තමයි හොඳම ක්‍රිකට් විචාරකයෝ නේ. පළවෙනියට ගියාම තිබුණා දෙවෙනියට ගියාම තිබුණා නේ. ඔව්. ඒ අතර ගහන දවසට අපි දර බලන්න ඉන්නවා. එතකොට ඒ නිසා ක්‍රමානුකූලිත 11 ආකාරයක් තියෙනවා. ඒක. ඒතර ක්ලාස් එකට යනකොට පේලිය 5 දෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ හැමදාම 5 දෙනාම ඉන්නේ එක පේලියක. ඔය 5 දෙනාට පේලියේ ඉන්න පුළුවන් ආකාර ගන්න කොච්චරද? ක්‍රමාරෝපිත 5. ඒ කියන්නේ 120. ලොකු ඉලක්ක. හරි. ඔය ටිකේ අවශ්‍ය සටහන් කරගන්න මම ඊට පස්සේ ඉන්නකොට යද අපිට ක්‍රීඩකයෝ 11න් 5ක් කරා. අකුරු 5කින් අකුරු 3කින් හැදෙනවා. අකුරු 3ක් ගත්තා වචන. 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් අරන් පේලියට කියන්න පුළුවන් ආකාරය. අපි දැන් ඊට පස්සේ ඒකට මේකේ සටහනට පස්සේ. හරි. එතකොට අපි මේ කතා කරේ වෙනස් ද්‍රව්‍ය වලින් සියල්ල ගත්තාමනේ. අපි දැන් ගමු සියල්ල නොගත්තා. මම ඕකටත් එන්නම් ඔයාලට උදාහරණයකට උදාහරණයක් කරා යන එක ලේසි. අපි ගමු මේ 4 දෙනෙක් ඉන්නවා. එතන 5 දෙනෙක් ගමු 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් පේලියක තියෙනවා. දැන් උතන 5 දෙනෙක් ඉන්නවා. ඔය 5 දෙනායි 3 දෙනෙක් ඉන්න. උතන පේලියට ඉන්න මේ පුටු තුනේ වඩලා ඉන්න කෙනෙක්. එතකොට මේ 3 දෙනාගෙන් කියන්නේ 5 දෙනාගෙන් 3 දෙනෙක්. අපි දන්නේ කොයි 3 දෙනාද කියලා. දැන් එන්න කෙනෙක් කියලා දානවා කොයි 3 දෙනායිද දන්නේ. ඇවිල්ලා කොයි විදියට වාඩි වෙයිද දන්නේ. ඒක දැන් 5 දෙනා ඉන්නවා. හරිනේ. එතකොට අපි හිතමු දැන් මේ 5 දෙනෙක් ඉන්නවා. අපි හිතමු 5ක් ඉන්නවා. ඊට පස්සේ 3 දෙනෙක් ඉන්නවා. අපි හිතමු මේ 5 දෙනාට අපි ඒගොල්ලන්ගේ නම් ලියන්න නැතුව අපි ABCD කියලා දාමුකෝ. A B C D E 5 දෙනාගෙන් තිදෙනෙකු පේලියට තබා ඇති පුටු තුනක වාඩි කරවිය හැකි ආකාර ගන්න කොහොමද? ආකාර කොහොමද? වාඩි කරුණාට වැඩි. ඔව්. එතකොට 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් 3 දෙනෙක් පේලියට තියන්න පුළුවන් පුටු වල වාඩි කරන්න පුළුවන්. හරි? ඔව්. ඔන්න දැන් අපි එතකොට ශ්‍රියානි, නිලානි, ප්‍රියානි, බුරියානි උන් කියලා තිබ්බ කියලා හිතන්න. එතකොට අපිට ඔය නන්ලි එරියා මේ තුන දෙයන්න බෑනේ. ඒ අපි ABCD කියලා දාමු. ඒකෙනුත් අපි මෙහෙම කරනවා. දැන් අපි ඔන්න ABCD E ඔහොම තිබුණා. එතකොට පුටු තුනක් තිබ්බා කියන්නේ ඔන්න පුටු තුන. එතකොට මේක 1 2 3. මම මේ ප්‍රමූල ධර්ම වලින් හදන හැටි ඉස්සෙල්ලා කියන්නේ. ඔන්න මම කියන එක ස්ථානයේට අයෙකු ගත හැකි ආකාර. පළවෙනි ස්ථානයට කෙනෙක් ගන්න පුළුවන් ආකාර අපිට පැහැදිලි 5යි නෙවෙයි 3යි. 5 දෙනෙක් ඉන්නවනේ. දෙවෙනි ස්ථානයට අයෙකු ගත හැකි ආකාර කීයද? 4යි. ඇයි? එක්කෙනෙක් මෙතෙන්ට ආවා. එක්කෙනෙක් ආවා කියලා හිතුවොත් අපි දන්නේ ඒ කවුද කියලා. ඒ ඉන්න පුළුවන් ආකාර 5ක් තියෙනවා. 4යි. දැන් තුන්වෙනි ස්ථානයට අයෙකු ගත හැකි ආකාර කොච්චරද? 3යි. ඔව්. එහෙනම් මම කියනවා එම නිසා ආකාර ගණන. ඒ කියන්නේ සංකරණ. ආකාර ගණනේවා 5 වරක් 4 වරක් 3. එනවා කියන්නේ 60යි. ආකාරයනවා 60. එතකොට ඔය හැදුවේ මම ප්‍රමූල ධර්මයි. මම ඕකට අදාළ සූත්‍රයක් පසකින් කියනවා.
දැන් පැහැදිලි මේක 5 4 3. ඔකට සූත්‍රය එනවා මෙය 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් අරන් පේලියට තියෙනවා. ඕක දෙනවා 5යි p3 වලින් ලබා දෙන්න. දැන් මම NPR අංකනේ වාට ඊළඟ මතක් කරන්නම්. දැන් මම කියන්නේ 5යි p3 කියලා කියන්නේ ක්‍රමාරෝපිත 5යට 5න් 3ක් කියම 2යි ක්‍රමාරෝපිත 2. NCR එකේදී අපි ක්‍රමාරෝපිත 3 උත් බෙදනවනේ මේකනේ 5 යට 2. මෙතන ගත්තොත් මේකේ මම දැන් පැහැදිලි කරනවා NPR සමානයි ක්‍රමාරෝපිත n යට n ඍණ r ක්‍රමාරෝපිත. එතකොට මේක සුළු කරාම අපිට 1 2ක් කැපිලා යනවා 3 4 5. 3 4 5 මේ කතාවනේ 60යි. 1 2 3 4 5 60. දැන් මම ඊළඟට ඔයාලට පැහැදිලි කරන්න යන්නේ එම සූත්‍රය. හරි. උතන අවශ්‍ය සටහන් දාගන්න. මෙතන අපි කිව්වා ගැටලු මේ. ABCD පස් දෙනෙකුගෙන් තිදෙනෙකු පේලියට තබා ඇති පුරුතුනක වාඩි කරවිය හැකි ආකාර කොහොමද? එහෙනම් මම දැන් එන්නම් ඒකට අදාළ සූත්‍රයට. අපි ඉස්සල්ලා එක සූත්‍රයක් දුන්නා දැන් තව සූත්‍රයක් දෙන්නේ අර. ඒ සූත්‍රය උතන සටහන් කරලා තියෙනවා. බලන්න. මොකද කියන්නේ? වෙනස් ද්‍රව්‍ය n වලින් ද්‍රව්‍ය r ගත්තට. ඔය r කියන්නේ n ට වඩා කුඩායි සමාන වෙන්න පුළුවන් සමාන වෙන අවස්ථාවේ. සංකරණ ගණන NPR. නමුත් දැන් මම ඔයාලට NPR ගැන යම් දෙයක් කියලා දෙන්න ඕනේ. මේ සූත්‍රය. ඔන්න මම කියනවා නම් මුලින්ම NPR අංකණය. ඒකත් ඉගෙන ගමු. NCR ගන්න අපි දැන් NPR බලමු. ඕක අර්ධයක් කරනවා. NPR කියන්නේ ෆැක්ටෝරියල් n ක්‍රමාරෝපිතයෙන් යට n ඍණ r. ලෙස අර්ධයක්. ලෙස අර්ථ දෙක. ඊට පස්සේ ඕකේ NCR වල වගේමයි මෙතන අපිට කියන්න පුළුවන් R කියන එක බිඳුව n අතර. හරිද? NR ඔක්කොම කියලා නම් n කියන එක R ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක ධන නිකිලයක් හැම විට මේක ධන නිකිලයක් හෝ ශුන්‍ය වෙන්න පුළුවන්. n කියලා කියන්නේ ධන නිකිලයක්. R කියන එක ධන නිකිලයක් හෝ බිඳුව. NPR ඕක. එතකොට මම ඉස්සල්ලා පහ p දෙක හිවද අපි ආපහු නේද අපිට මේක හොයනවා කියන එක අපිට ගණන් වල එනවා. මම ඊට පස්සේ තව සූත්‍රයක් කරනවා. අපි දන්නවා නමුත් NCR කියන්නේ කවුද? ක්‍රමාරෝපිත n යට ක්‍රමාරෝපිත r n ඍණ r. මේකේ මේ ක්‍රමාරෝපිත r මෙතෙන්ට දානවා. හරස් මුලිතේ අදහස් වෙනවා ක්‍රමාරෝපිත r NCR කියන්නේ ක්‍රමාරෝපිත n යට n ඍණ r. ඔය කියන්නේ කවුද? NPR. එනම් මේකේ අදහස් වෙනවා ක්‍රමාරෝපිත r NCR කියන්නේ NPR. එතකොට NPR වලට තව විදිහට කියනවා ක්‍රමාරෝපිත n වතාවක් NCR. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? මේ සූත්‍රයේ විතර මම සටහන් කරලා තියෙන්නේ ඒක. එහෙනම් මම ඊළඟ සූත්‍රයට එනවා. මෙතන බලන්න වෙනස් ද්‍රව්‍ය n වලින් ද්‍රව්‍ය r ගත්තට ඔය r කියන එක n ට කුඩායි හෝ සමාන. සංකරණ ගණන NPR. දැන් NPR කියන එක දාන්න. මම ඕක ඔප්පු කරලා මෙන්න. ඕක හරහා අපිට සංයෝජන සූත්‍රය NCR කියන එක අපි කලින් ඔප්පු කරේ නෑනේ. ඒකට එන්නත් පුළුවන්. මෙන්න වෙනස් ද්‍රව්‍ය n වලින් ද්‍රව්‍ය r ගත්තට දැන් කොහොමද r ගන්නේ
සංකරණ ගන්න. සංකරණ ගන්න NPRV. එතන මම කියන මේ R කියන එක බිඳුවට වැඩි එන්ටර් බිඳුව සමාන අවස්ථාව අපි සලකන්න ඕනේ නෑනේ. 10 දෙනෙක්ගෙන් බිඳුවක් ගන්නවා කරලා ඒකේ තේරුමක් නෑනේ. සූත්‍ර වශයෙන් ගන්න පුළුවන් නම් ඒක තේරුමක් නෑ. එතකොට ඔන්න සිද්ධිය. දැන් මම සාධනයට එන්නේ. දැන් මෙතන තියෙනවා වෙනස් ද්‍රව්‍යයේ වෙනස් ද්‍රව්‍ය එන් ඇත. පිළියෙල කළ යුතු ඒ කියන්නේ සංකරණ හොයන්න ඕනේ ද්‍රව්‍ය R වේ. ද්‍රව්‍ය R ප්‍රමාණයක් තමයි අපි පිළියෙල කරන්නේ. ඒ සමග ස්ථාන දා ගන්න ඕනේ 1 2 3 4 කොහොමද එන්නේ R ප්‍රමාණයක් නේ පිළියෙල කරන්නේ. එතකොට මම ඉස්සල්ලාම කියනවා එක ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාරය කොච්චරයිද ඒක ගන්න එන්න කියන. ඇයි එන්නේ? ඇයි ප්‍රමාණයක් තියෙනවා ඒකෙන් ඕනෙම එකක්. දෙවෙනි ස්ථානෙට එනවා එන්නේ එක. තුන්වෙනි ස්ථානෙට එනවා එන්නේ දෙක. ඔය විදියට ගිහිල්ලා මට මෙදාපාර ගන්නේ R ප්‍රමාණයෙන් අවසානයේදී මම කියනවා R ස්ථානයට ද්‍රව්‍ය ගත හැකි ආකාරය. එතකොට හොඳට බලන්න එක ස්ථානයට එන්නේ දෙක ස්ථානයට එන්නේ 1 තුන ස්ථානයට එන්නේ 2 එහෙනම් පහ ස්ථානයට එන්නේ 4 පහනේ 4 තුන තියෙනකොට 2 දෙක තියෙනකොට 1 එහෙනම් මෙතන එනවා n ඍණ r ඍණ 1. එතකොට මම කියනවා එම නිසා ආකාර කියන්නේ සංකර ආකාර ගන්න permutation සංකරණ කොච්චර දෙන්නේ n ඍණ 1 n ඍණ 2 ඔයගේ අවසානයේදී මම මේක වරාන් ඉවත් කරලා දෙනවා n ඍණ r ධන 1 පැහැදිලිද? ඔව් n ඍණ r ධන 1. ඊට පස්සේ මම යම් සුළු කිරීමක් පොතට කරනවා. ඒ ආපු ප්‍රකාශනේ එන්නින ආර් ධනයකදී ඒක මම මෙතන ලියා ගන්නවා මේ විදිහට. බලන්න සමානයි. දැන් එනවා එන්නින එක. ඔයාලා ඊට කලින් මෙහෙම හිතන්න කොහේ හරි තැනක තියෙනවා මෙහෙම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7. ඔයාලට ඕනම ලස්සනයි 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 5 4 3 2 1 කියලා ලියනවා. මේක මම ක්‍රමාරෝපිත 6න් උඩයි යටයි වැඩි කරනවා. ඇයි මේ 10 9 8 7 6 5 4 3 2 1. එතකොට එනවා ක්‍රමාරෝපිත 10 යට ක්‍රමාරෝපිත 6. අන්න ඔය දේ මම මෙතන කරනවා. මෙතන තව එක පේලියක් කියන්නම්. මෙතන තියෙනවානේ n ඍණ 1 n ඍණ 2 ඔහොම ගිහිල්ලා n ඍණ r ධන 1. මේ සිද්ධිය වගේම 7ට පස්සේ තියෙන ධන නිකලේ 6. n ඍණ r ධන 1ට පස්සේ තියෙන ධන නිකලේ n ඍණ r. මම n ඍණ r ගේ ක්‍රමාරෝපිතයෙන් ලවයක් හරයක් වැඩි කරනවා. තේරුණාද කතාව? n ඍණ r ප්‍රමාරෝපිතයෙන් ලවයක් හරයක් වැඩි කරනවා. එතකොට මේ තියෙන n ඍණ 1 n ඍණ 2 n ඍණ 3 ඕම් කියලා ගිහලා n ඍණ r කියලා n ඍණ r ඍණ 1 ඕම් කියලා අන්තිමට 2 1. ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේනවද? ක්‍රමාරෝපිත n යට n ඍණ r. ඉතින් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මම මේ වෙනකොට මේක තමයි NPR කියන්නේ. පැහැදිලි? ඒක තමයි NPR. ඉතින් මෙතන වැදගත්ම දේ ලවය සහ හරය මම ගුණ කරා කාගෙන්ද? ලවය සහ හරය ගුණ කරා කාගෙන්ද? NPR ප්‍රමාණය. මේ පිළිවෙලට තියෙන ඊළඟ පදේ NPR ධනයකට පස්සේ NPR එක. එතකොට මේක උඩ ක්‍රමාරෝපිතයෙන් යට NPR ඉවරයි.
එහෙනම් මම ඔයාගෙන් ගත්තොත් එහෙම උදාහරණයක් ගැන අහුවේ. 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක් පේලියට පැටිය හැකි ආකාරය. 10 දෙනෙක් නේද අපි අඩු ඉලක්කම ගමු. 6 දෙනෙකුගෙන් 3 දෙනෙකු පේලියට පැටිය හැකි ආකාරය. ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන් මට අකුරු 6 කියන්නේ වෙනස් අකුරු 6කින් තනිය හැකි අකුරු 3 වචන ගන්න. ඒකත් එච්චරයි. සමානයි 6යි p3. 6යි p3 කියන්නේ ක්‍රමාරෝපිත 6ට ක්‍රමාරෝපිත 6 3ක් 3යි 3. මම ඔක මේ 6 දෙනෙකුගෙන් 2 දෙනෙක් කියලා ගන්නකො. මේක අඩු කරාවත් 3 වෙනින් ඉඳා ඔන්න 2 දෙනෙකු. ඒතර 6යි p2 6යි p2 කියන්නේ ක්‍රමාරෝපිත 6ට ක්‍රමාරෝපිත 4. දැන් 1 2 3 4 ගමන 5 සලක් 6 කියන්නේ 30යි. උත්තරේ කිව්වේ 30යි. 6 දෙනෙක්ගේ දැන් නිකම්ම දෙන්නෙක් පේලිය තියන බලන ආකාර දෙකයි A B B. 6 දෙනෙක්ගෙන් දෙන්නෙක් අරන් පේලිය තියන බලන ආකාර 6යි p2. එතකොට 30යි. ඔය වගේ කිව්වොත් ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේට අපි ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනාගෙන් 5 දෙනෙකුට ආරාධනා කරනවා. කවුරු හරි 5 දෙනෙක් කියවන්න කියලා. ඔයා ස්ටේජ් එකේ පුටු 5ක් තියලා තියෙනවා. ඒතර ආයෙත් මේ ටීම් එකේ කොයි 5 දෙනා ඒකද වර්ල්ඩ් කප් දිනෝ. දැන් ෆයිනල්ස් එක කරමු. ඊළඟ කොයි තමයි. ඒ 5 දෙනා නම් ලියලා කොච්චරක් වෙනවද? 11යි p 5 ප්‍රමාණය. ඒක තමයි මේ ස්වරූපයේ ගැටලු කියන්නේ. හරි. දැන් මේකේ මොනවා හරි සටහනක් තියෙනවා දාගන්න. ඊ දැන් මේ කතා කරේ වෙනස් ද්‍රව්‍ය වලින් ද්‍රව්‍ය ආර්ගතම සංකරණ ගණන NPR නේ. ඔකේ සංයෝජන වලදී අපි වෙනස් ද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය ආර්ගතම සංයෝජන ගන්න NCR කියලා කිව්වා. අපි ඒ වෙලාවේ ඒක ඔප්පු කරේ නැහැ. දැන් මම මේ සංකරණ කරන වෙලාව මම ඒකේ සාධනය වලට මතක් කරන්න මම මේක සටහන් කරලා තියෙනවා බලන්න. වෙනස් ද්‍රව්‍ය N වලින් ද්‍රව්‍ය ආරගත්තට සංකරණ ගණන NPR නේ. ඒක හරිනේ. වෙනස් ද්‍රව්‍ය N වලින් ද්‍රව්‍ය ආරගත්තට සංයෝජන ගණන සොයන. එතකොට අපි දන්නවා සංකරණ ගණන NPR. කියන්නේ ද්‍රව්‍ය N ගෙන් ද්‍රව්‍ය ආරගත්තම පටිපාටිය වැඩගත් පිළියෙල කිරීම ගණන NPR. නමුත් සංයෝජන වලදී පටිපාටිය වැඩගත් නැහැ. දැන් 5 දෙනෙක් ඉන්නවා නම් පීරියඩ් ඉන්න පුළුවන් ගාන ප්‍රමාණෝපිත 5යි. ඒ සංකල්ප. සංයෝජන වලදී ඒක එකයි. ඒතර මෙතන ද්‍රව්‍ය ආර ප්‍රමාණයක් තියෙන්නේ. ඒකෙන් ලැබෙන කියන්නේ සංයෝජන ගාන ගන්නකොට පටිපාටිය වෙනස් වෙන්න පුළුවන් ද්‍රව්‍ය ආර ප්‍රමාණයක ද්‍රව්‍ය ආර ප්‍රමාණයක වෙනස් වෙන්න පුළුවන් ක්‍රමාරෝපිත ආර ප්‍රමාණය. එතකොට මේ NPR කියන එක ක්‍රමාරෝපිත ආර්ගෙන් බෙදුවොත් අර අනුපිළිවෙලවල් වෙනස් වෙන එක අයින්නේ. එතකොට එනවා සංයෝජන ගණන. බෙදුවිට සංයෝජන ගණන ලැබේ. මොකද දැන් 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් පේලිය තියෙනක 5යි p3. එතකොට මේ 3 දෙනා මාරු වෙන විදිහ අයින් වෙන ක්‍රමාරෝපිත තුනෙන් බෙදනවා. ඒක සංයෝජන ගණන. බෙදුවිට සංයෝජන ගණන ලැබේ. ඔව්ලේවා. එනම් සංයෝජන සමානයි NPR යට ක්‍රමාරෝපිත R. දැන් NPR කියන්නේ ක්‍රමාරෝපිත N යට N ඍණ R. ඒක බෙදන්න ඕනේ එක යට ක්‍රමාරෝපිත R. ඔය තියෙන්නේ NCR. ඒකට අර සංයෝජන වල අපි පාවිච්චි කරපු එකම සූත්‍රයක් අපි ඒ වෙලාවේ සාධනය කරේ නැහැ. එකක් සංකරණ හරහා සංකරණ ටික හොයනවා NPR. සංයෝජනයේ ගණනදී පටිපාටිය වැදගත් නැහැ කියලා නැති නිසා ක්‍රමාරෝපිත R වලින් බෙද. ඒකත් ඔයාලා වීඩියෝ එක නවත්තලා හොඳට බලලා අවශ්‍ය සටහන දාගන්න. දැන් අපිට තව සිද්ධියක් වෙනවා මේ. දැන් ඔය අකුරු දීලා වචන හදන්න කියනවනේ. දැන් මතකනේ ABC කියන අකුරු තුنين හදන්න පුළුවන් වචන ගාන ක්‍රමාරෝපිත 3වත් 6. අපිට සමහර වෙලාවට අකුරු දෙනවා කාට හරි නේද? මේ ඉංග්‍රීසි වලින් කියමු ලෙටර්ස් වල මේ බ්ලොක්ස් අගයක් දෙනවා.
AAB පොඩි ළමයෙකුට දෙනවා AAB කියන අකුරු. අකුරු තුනෙන් තැනිය හැකි අකුරු තුනේ වචන කොහොමද? අකුරු තුනේ වචන කොහොමද? ඔන්නෝකෙන් හදාගන්න පුළුවන් අකුරු තුනේ වචන. දැනටම දන්න ඔක වෙනස් අකුරු තුනක් වුණා නම් ක්‍රමාරෝපිත තුනවත් හයි. දැන් අපි මේ වචන තවන අකුරු මොනවාද? A A B මෙන්න වචන. ඉස්සල්ලාම වෙන A A B වචන. ඊට පස්සේ B මැදට දාලා දෙනවා. ඔයිට වඩා තියෙනවා වචන. දැන් මේ ඒ අකුරු දෙක සමානින්ද මේ දෙක චේන්ජ් කරන්න දැනෙන්නේ. අබා බා කියවන්නේ සමහර වෙලාවට යම් දියුණුවක් කියනවා. දැන් කොහොමද වචන තුනයි. ඒක අපි කොහොමද ලියන්නේ? අපිට දෙනවා මේක ටිකක් ලොකු වචනයක්. දීලා දෙනවා මේකෙන් හදන්න පුළුවන් වචන ගණන කොච්චර. ඒකේ සමාන අකුරු තියෙනවා. එතකොට අපි ඕකට සූත්‍රයක් ගන්න කොහොමද? දැන් මම දන්නවා අකුරු තුන වෙනස් නම්. අකුරු තුන කින් වචන. අපිට එනවා ක්‍රමාරෝපිත තුන. දැන් සමාන අකුරු දෙකක් ඇත. සමාන අකුරු කියන්නේ සමාන අකුරු දෙකක් ඇත. ඒ දෙකෙන් ලැබෙන සංකරණ අයින් ඒ දෙක හුවමාරු වෙන ලැබෙන වෙනස් අකුරන් A B B A කියන්නේ එකමයි. ඔකේ සමාන අකුරු දෙකක් ඇත. ඒවා මාරු වී ලැබෙන සංකරණ ඉවත් තියෙන්නේ. කියන්නේ එහෙම සංකරණේ නැහැ. දැන් අපි ඉවත් වෙනකොට අඩු කරනවා. දැන් මේ දෙක වෙනස් වෙනවා ක්‍රමාරෝපිත තුනේ ක්‍රමාරෝපිත දෙකනේ. ඒ අඩු කරන්නේ අපි එකතු කරලා ගත්තා. දැන් තුන වරක් දෙවරක් එක මුලි දෙන්නේ ගත්තේ. ඔව්. එවිට ආකාර මට එනවා. එතකොට අපි ඔබ බෙදනවා. ක්‍රමාරෝපිත තුන බෙදනවා ක්‍රමාරෝපිත දෙක. ඒතර කියන්නේ තුනයි. දැකලා සමාන අකුරු තියෙනකොට අපි බෙදනවා. ඒ ප්‍රමාණයෙන් බෙදනවා. ඕක මම සූත්‍රයක් ලෙස දෙන්නේ කොහොමද? ඔන්න අපේ ඊළඟ සූත්‍රය බලන්න මෙතන. වෙන තියෙනවා. ද්‍රව්‍ය n තුල සමාන ද්‍රව්‍ය a ද දැන් අර සමාන ද්‍රව්‍ය දෙකක් තිබ්බාගේ a කියන්නේ ඉලක්කම. දැන් එන්නකොට 10 තියෙනවනේ මෙතන 3 ඒවා. තව සමාන ද්‍රව්‍ය b ද තවත් සමාන ද්‍රව්‍ය c ද ඇතුළට. සමාන ද්‍රව්‍ය 3ක් හතරක් ගන්නවා දෙකක් ගන්නවා. ක්‍රමාරෝපිතේ බෙදනවා ක්‍රමාරෝපිතේ ක්‍රමාරෝපිත b ක්‍රමාරෝපිත c. ඉතා හොඳින් මතක තියාගන්න. ද්‍රව්‍ය තුල සමාන ද්‍රව්‍යද තවත් සමාන ද්‍රව්‍ය b ද තවත් සමාන ද්‍රව්‍ය c ද ඇතුළට සංකරණ ගන්න. බෙදන්නේ ඇයිද කියන එක ඔයාලට ගන්න බැහැ. ඒ කතා කරේ අපි සමාන ද්‍රව්‍ය තියෙනවා දැන්. ද්‍රව්‍ය ප්‍රමාණයක සමාන ද්‍රව්‍ය තියෙනකොට ඒ ප්‍රමාණයක් වෙනම b වෙනම c වෙනම තියෙනකොට ඔන්න සංකරණ ගන්නවා. මම ඒ ආශ්‍රිත ගැටලුවකට එන්නම්. අපි නම් මේ වචනයක් ඉංජිනේර යන වචනේ නවල් බේනවා එකේ සමහර අකුරු රිපීට් වෙලා අකුරු සියල්ලම ගෙන තැනිය හැකි වෙනස් වචන කොහොමද? ඔකෙන් කොච්චර වචන හදන්න පුළුවන්ද කියලා අපි බලමු. අකුරු ඔක්කොම අරගෙන කොච්චර වචන හැදෙන්නේ කියලා. අපි ඕකේ අකුරු විවරණයකට යමු. උත්තර වාර වෙන ඉංජිනේර කියලා අපි ආයෙත් ලියමු. අකුරු වල කොහොමද තියෙන්නේ කියලා බලන්න. අකුරු අපිට තියෙනවා 1 2 3ක්. n අකුරු 2යි. G අකුරු 1යි. I 1යි. R 1යි. අකුරු ගාන ගණන් කරොත් 5යි 6යි 7යි 8යි.
මෙතන ගලවන්න 8නේ. ඔව්. දැන් ඔය අකුරු 8 වෙනස්ම අකුරු නම් වචන කීයද? ක්‍රමාරෝපිත 8යි. ඔව්. සමාන අකුරු දෙන්න මම ලියනවා දැන්. එතනින් වචන ගන්න. කොහොමද එන්නේ? ක්‍රමාරෝපිත 8 එනවා. නමුත් මෙතන සමාන අකුරු 3ක්. සමාන අකුරු 2ක්. සක්‍රමාරෝපිත 3ෙන් බෙදලා ක්‍රමාරෝපිත 2. සුළු කරනකොට 1 2 3 ලොකු ඉලක්කම් කරමු. එතකොට 4 5 6 7 8 යට 1 2 කියන්නේ 2. මේක ගමුණා 2 මේක 10යි. මේක 42යි 6 8යි. 8 2 16යි 8 4 24යි 25යි. හරි? එතකොට මේ 8 4නේ 8 4 32යි 33යි. මේ බිඳුව දෙම 3360ක් කියලා අපිට එනවා. දැන් ඉවෙනි අවස්ථාව. සමහර වචන තියෙනවා රිපීට් වෙන. දැන් ඔයාගේ සබ්ජෙක්ට් එකක් තියෙනවා නේද කෙමිස්ට්‍රි. ඒක කෙමිස්ට්‍රි කියන්නේ කෙමිස්ට්‍රි. ඔගේ බලන්න 1 2 3 4 5 6 7 8 9. අකුරු 9ක් තියෙනවා. එක අකුරක්වත් දෙවතාවක් ඇදලා නැහැ. ඕකේ අකුරු 9ම කියලා හදන්න පුළුවන් වචන ගන්න ක්‍රමාරෝපිත 9. කෙමිස්ට්‍රි එහෙම. ඒකනේ කෙමිස්ට්‍රි නේද? වෙනස් විෂයක් වෙලා තියෙන්නේ. හරි. ඔය කතාව දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. මම ඔයාලට ඊළඟට එනවා සංකරණවල තව අවස්ථාවක්. අපි ඒකට කියනවා පුනරාවර්තන සහිත සංකරණ. ඒ බලන්න. පුනරාවර්තන සහිත සංකරණ. ඒක මම ඔයාලට කියලා දෙන්නම් මෙහෙම. ඔන්න දැන් අපිට මම ඉස්සෙල්ලා මොනේ එකම පුජ්‍යලට ස්ථාන 3ක ඉන්න බෑනේ. දැන් මේකක් හිතන්න. ඔන්න කුඩා ළමයෙකු ළඟ අපි ළමයෙකුට දෙනවා. දැන් ළමයෙකු සත් කුඩා ළමයෙකු ළඟ ABC අක්ෂර වෙන වෙනම ඇති. සීල් කියන්නේ සීල් එකක් තියෙනනේ සීල්. ඒකට අපි කියන්නේ මුද්‍රා. මුද්‍රා 3ක් ඇත. ඒ කියන්නේ දැන් කලින් තිබුණේ අකුරු 3ක් ABC කියලාට. එතකොට වචන ක්‍රමාරෝපිත 3යි. දැන් මුද්‍රා 3ක් ඇත. ඒවා යොදාගෙන මම ඉස්සල්ලාම එක අහනවා අකුරු 3 වචන කොහොමද? වචන කොහොමද? ඊට පස්සේ මම දෙවෙනි එක අහනවා අකුරු 2 වචන කොහොමද? තුන්වෙනි අහනවා අකුරු 5. කවුරු හරි මට කියයි අකුරු 5වත් කියන්න බෑනේ. පුළුවන්. ඒක සීල් එකක්. ඒ නිසා ඒ කියන සීල් එක මේ පස් පාරක් කියනකොට අකුරු 5 වචන. ඔව්. අපි කොහොමද ඔක හදන්නේ? ඔන්න මුද්‍රා 3යි. මොකදන්නේ මුද්‍රා 3යි. A B C. number 1 අකුරු 2 තුනේ වචන නේ. තුනේ වචන. අපි අකුරු 3 වචන හදන්න. මම අකුරු 3 තියන්න දැන් ඔන්න 1 2 3 කියලා ගත්තා. ස්ථාන. දැන් මේ සැරේ අකුරු 3 වචන කියනකොට ඒ පොඩි කාට වචන යනකොට එයා ඉස්සල්ලාම A කියන සීල් එක ගන්න තිබ්බා. ඉස්සල්ලාම ඒ අකුරු 3ක් ගන්න. එතකොට හිතන්න පුළුවන් මෙතන මේක ආව. දැන් අපිට ඊට පස්සේ එන්න පුළුවන් B C පොඩි ගවුනත් ඉස්සල්ලාම ඒ 3 කියන්නේ. ඒ 3ක් ගන්න තමයි හිතන්නේ. ඊට පස්සේ ආයෙනවා A 2යි B. ඒක මාරුණා. දැන් මේවා මාරුණාට වෙනසක් නැහැ. මේක එන්න පුළුවන් A B A I A 2යි C B 2යි A ඔයගෙම I A B C එනවා නේද? වෙනසක් වලට පේනවනේ. පුනරාවර්තන සහිතයි. ඒ කියන්නේ ඒව නැවත අපි ඕක කොහොමද හදන්නේ?
මෙතන මම දාන එක ස්ථානයකට අකුරක් ගත හැකි ආකාර කොච්චරද? එක ස්ථානයකට අකුරක් ගන්න පුළුවන් ආකාර දැන් මම මේක මකන්නම්. තව ගොඩක් ඒවා එනවා කියලාට පැහැදිලි. ABC આવොත් එතනම හයක් කරනවා ABC ACB නේද? මේවට අමතරව. දැන් පුනරාවර්තන සහිතයි. අර කුජල තුන් දෙනෙක් පේන ඉන්න කතාවට ඔහොම ගන්න බෑ. මේකට එක ස්ථානයකට අකුරක් ලැබෙන ආකාර 3යි. දැන් දෙවෙනි ස්ථානයේ ඒ 3යි. ඒ 10 පොකුලක් දාන්න සීල් එක තියනවා. තුන්වෙනි ස්ථානයේ දැන් සීල් එක කියලා දෙන්න පුළුවන්. ආයේ මල්ලක රතු පාට බෝලයක්, සුදු පාට බෝලයක්, නිල් පාට. බෝලේ අරන් පාට වලලා ආයේ මල්ලට දානවා. එතකොට ඒ ආපු බෝලෙ වෙන්න පුළුවන්. ඒක 3යි. එතකොට ඔන්න වචන ගණන කොච්චර දෙන්නේ? 3 වරක් 27යි. හරි. දැන් මම අහනවා අකුරු දෙකේ වචන. ඔන්න ඒකත් අපි ප්‍රමූල ධර්ම වලින් කරොත් අකුරු දෙකේ වචන. ඔන්න එක ස්ථානයට අපි අකුරු දෙකේ වචනනේ අපි මෙහෙම හිතමු. මොදාම අකුරු දෙකට එක දෙක. එක ස්ථානයට අකුරක් ගැනීම. එක ස්ථානයට අකුරක් ගැනීමේ ආකාර කොච්චරද? 3යි. 3න් ඕනි මේකන්නේ. දෙවෙනි ස්ථානයට ඒ 3යි. එහෙනම් මොකද ලියනවා? වචන කොච්චරද? 3 වරක් 3 ඒ කියන්නේ 9යි. මොකක්ද ඉන්නේ? 9යි. දැන් මේක හොඳින් බලන්න. ඊට පස්සේ ඔයාලට දැන් තේරෙනවා ඊළඟ එකත් හදන්න පුළුවන්. දැන් මේ අකුරු 3න් ABC කියන අකුරු 3න් අකුරු 5 වචනත් හදන්න පුළුවන්. ඒතකොට ඒ අකුරු 5ක් එන්නත් මම මේක මකලා තුන්වෙනි එක මෙතන එන්න අකුරු 5 වචන. එතකොට මෙන්න 4 5 කියලා මෙතන අකුරු 5 වචන. එතකොට මම මේක මකන්නම්. දැන් එක ස්ථානයකට අකුරක් ගැනීම 3යි, දෙක ස්ථානයකට 3යි, හතරවෙනි ස්ථානයට ඒ 3යි. පස්වෙනි ස්ථානයට බලන්න 3යි. එහෙනම් ලියනවා මොකද වචන අකුරු 5 වචන කියමු නේද? අකුරු 5 වචන කොච්චර දෙන්නේ? 3 ඔය විදිහට 3 ඒවා 5. 3 3 9යි 3 3 9 9 81 වරක් 3 243යි. දැක්කද? ඒ සීල් 3 අරන් 243ක් වචන හදන්න ඕන. අපි ඕකේ ප්‍රධාන කියන්නේ ඕකෙන් එන සූත්‍රය බලන්න. ඉතින් වෙනස් ද්‍රව්‍ය n වලින් ද්‍රව්‍ය r ගත් විට පුනරාවර්තන සහිත සංකරණ n ගේ r වලින් බලයි. පුනරාවර්තන නැත්තම් අපි කතා කරා npr. දැන් මේක ඉන්නේ n ගේ r. වැදගත් දෙයක් තියෙනවා මේ r එන්න කුඩා වෙන්න පුළුවන්, සමාන වෙන්න පුළුවන්, r විශාල වෙන්න. ඉස්සෙල්ලා පුළුවන්ද 5 දෙනෙක් නේද 3 දෙනෙක්ගෙන් 5 දෙනෙක් ගත හැකි ආකාර කියලා. ආන්න බැරි 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් කියලා 3 දෙනෙක්ගෙන් 5 දෙනෙක්. මේ මිනිස්සුත් එක්ක මේක අහන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට අහන්න. කොහොමද දන්නවද? ඔන්න ඉන්නවා මේ අපි හිතමු මේ 5 දෙනෙක් ඉන්නවා කියමු. ඒ 5 දෙනා කාමරයකට දාලා දෙන්නේ ඒගොල්ලෝ මොනවා හරි වැරදි වැඩක් කරා. කාමරයට දාලා දෙන්න උතර ගේන්න කියලා කියන කෙනෙක් එනවා. දොර අරිනවා එක්කෙනෙක් ගන්නවා එකක් දෙකක් අයින්නවා අතට දානවා. කේන්ති වෙන ආයෙත් ටික වෙලා යනවා දොර අරිනවා කෙනෙක් ගන්නවා දෙකක් තුනක් අයින්නවා ආයෙත් අතට දානවා. එතකොට ඔහොම ගන්නවා 5 වතාවක්. ඔය 5 වතාවක් එකම එක්කෙනා ඉන්න බැරිද? අදාළ 5 දෙනා එකෙක් ඉන්න දැන් උඩ පළවෙනි පාරට ගියා දුර්වල අනිත් තුන් කරන්නේ දැන් ගුටි ගන්න බෑ. අර ගවු මෙහෙම දාන්න. අන්තිමට පස්වෙනි පාර ගුටි ගන්නකොට උන්වලා. ඊළඟට අර එකම කෙනා ඉන්න පුළුවන්. දැන් බලන්නේ කාමරෙන් එළියට ආව ඊළඟ පාරේ එළියට ආව. සමහර වෙලාවට එක්කෙනෙක් ආව දෙවෙනිට ආව. ඒක පුනරාවර්තන සහිතයි. එතකොට අපි දැන් ඕකට තියෙන සාධාරණ සූත්‍රය මෙතන කියමු. මම ඒක ඔප්පු කරන්න.
ඕකේ ද්‍රව්‍ය එන්ගෙන් එන් ගත්තම එන්ගේට් කියන එක. දැන් අපි ඉස්සෙල්ලා නම් ක්‍රමානුරූපිතයෙන් NPR කියලා දෙපාරක් හදුවනේ. නමුත් NPR කියන එකේ එන්ගෙන් එන්ම ගත්තම එන්නේ NPN. NPN කියන්නේ බලන්න ක්‍රමානුරූපිතයෙන්ම තමයි. නමුත් මෙදාපාර මම ඔය අවස්ථා ටික ඔක්කොම එකට ගන්නවා. ඔන්න වෙනස් ද්‍රව්‍ය ඇත. හරි. පුනරාවර්තනයට ඉඩ ඇත. ඉඩ ඇත. හරි. එතකොට ද්‍රව්‍ය R ගන්න. ඒ සියල්ලම සටහන් කරා. එතකොට මම ස්ථාන තියෙනවා 1 2 3 කොහොම ගිහිල්ලා R. හරි මම මේ R කියන එක එන්ට වැඩි සමාන විශාල විය හැකියි. දැන් මෙන්න මම ලියනවා එක ස්ථානයකට ද්‍රව්‍යයක් ගැනීමේ ආකාරය. කීයද? තියෙන එන්ම ගන්න පුළුවන්. n. දෙවෙනි ස්ථානයට n. තුන්වෙනි ස්ථානයට n. ටිකක් තියලා අපි යන්නේ ලියනවා r ස්ථානයට. r කියන ධන නිකිලේ ඒකත් n. එහෙනම් අපි ලියනවා සංකරණ ගන්න. සංකරණ ගන්න කොච්චර වෙන්නේ? n ඔබ ගිහිල්ලා n. අපි දන්නා පේලි r එහෙනම් n ගේ r. පැහැදිලිද? එතකොට විභාග ප්‍රශ්නයකදී ඔයා උතට ඔළුවට ගන්න අහලා තියෙන්නේ පුනරාවර්තන සහිතද රහිතද? ඒක ගානේ ස්වභාවයෙන් අපිට දැනගන්න පුළුවන්. පුනරාවර්තන සහිත වෙනවා නම් යකි. නමුත් ඉදිරියේදී අපිට එනවා පුනරාවර්තන දෙපාරක් ව්‍යාක තුන්පාරක් ව්‍යාක ටිකක් සංකීර්ණ තත්ත්ව. ඒක අපි හදන්නේ ගැටලු වලින්. හරි. එහෙනම් මේකත් ඔයාලට පැහැදිලි. සංකරණ වල මම මූලධර්ම ටික කතා කරා. අර වෙනස් ද්‍රව්‍ය n වල ද්‍රව්‍ය A B C තියෙනකොට සියල්ල නොගත් පිට කියන එක අපි ගණන් වලදීම කියලා දෙනවා. දැන් මම තව දෙයක් කියලා දෙනවා මේ චක්‍රීය හෙවත් වෘත්තාකාර පිළිවෙල. චක්‍රීය සංකරණ. හැබැයි මේකේ දැන් ප්‍රශ්යි සෙකන්ඩ් ශෛලියේ ණය කියන අලුත් නිර්දේශයයට මේක ඕවර් සිලබස්. සිලබස් එක අයින් කරලා තියෙන්නේ. නමුත් මම මේක විස්තර කරනවා මොකද මම අර ඔන්ලයින් පාඩම් මාලාවේදී දීපදුරුමේ කරද්දී මම අර විශාලම පදේ විශාලම සම්මුණකේ පැරණි දේශ විතරනේ ඒක නොකරා කියලා මට චෝදනා කරමින් ඉගෙන මම ආදරණීය චෝදනා තමයි ඇයිසරප අමතක කරයි කියලා කියනවා. එතකොට මම මේක කතා කරන්න නව නිර්දේශය දැනුම සඳහා බලාගන්න. නමුත් ඒවලට මේ ප්‍රශ්න ඉන්නේ නැහැ. සෙකන්ඩ් තර්ඩ් ෂේඩ් එන ඉඩ අඩුයි මොකද මේ අන්තිම වතාව නිසා. නමුත් අපිට 100% එන්නේ කියන්න බෑ. ඔන්න මෙහෙම හිතන්නකො. ABC තුන් දෙනෙක්. ABC පුද්ගලයන් තුන් දෙනා. රවුමක සිටිනසේ සිටිය හැකි නැත්නම් තැබිය හැකි ආකාරය කොහොමද? රවුමක ඉන්න පුළුවන් ආකාර කොහොමද? අපි රවුම අයින් කරලා දැන් අපි නිකන් පැහැදිලි කරන්න රවුමක සිටින ආකාරය අහන්නේ. මම පේලියක සිටීම මතකද? පේලියක වීම අපි ඉස්සර කතා කරා ABC ඔන්න ACB BAC BCA CAB CBA ආකාරය සූත්‍රයෙන් ගන්නකොට කමාරෝබි තුන. දැන් මම එනවා ඔක දැන් අපි අහන්නේ රවුමක සිටීමනේ. එතකොට ඔන්න මම රවුමක සිටීම එනවා. වෘත්තය කියන්නේ රවුමක සිටීම. එතකොට
මම මේ විදිහට රවුමක සිටි මොකක් හරි වෙනසක් ඇති. මම මේ විදිහට ගන්න ඉස්සෙල්ලා ABC ඔන්න ගන්න ABC ඔන්න ඒක විදිය. ඊට පස්සේ මම ගන්න ACB ACB ඊට පස්සේ ගන්න BAC BAC BCA CAB CBA ඔන්නෝක තමයි ආකාර. දැන් මේ වගේ ආකාර 6යි. පුතෝක ආකාර 6ක් නෙවෙයි ඉන්නේ දෙවි කියන එක මම පෙන්නන. ඔයා දැන් පේලියක ඉන්නකොට ඉස්සරහින් ඉන්නේ කවුද කිව්වොත් A ගේයි මම කියලා. B ගේයි මම මැද C ගේ අග. මේකදී A C B දැන් මේකදී C මුලින්ම B මැදින් A අග. මේක ඇහුවොත් කවුද මුලින් ඉන්නේ කියලා? හැමෝම බලන මේ පැත්තේ තියෙන මේ පැත්තේ. කවුද අන්තිමට ඉන්නේ? එමන් හැමෝටම ඉදිරියෙන් පස්සේ ඉන්නේ. ගොඩක් ඉන්නකොට එහෙම නැත්නම් වමෙන් දකුණේ. ඒසක් කතාව වෙනස්. අනික වෘත්තයකදී අගක් මුලක් නැහැ. අනික අපිට මේක දැන් හිතන්න ඔයා ABC ඔක මතක් කරගන්න ඕගොල්ලෝ පුංචි කාලේ කියපු කවියක් සෙල්ලම ගිනි ගිනි බෝලේ කියලා නේද? දැන් මේ තුන් දෙනා ගිනි ගිනි බෝලේ කියලා කරකිනවා. එතකොට A මෙතෙන්ට එනවා C මෙතෙන්ට එනවා. මේක නේද ඉන්නේ. එහෙම කරකැවුනොත් මේක නේද ඉන්නේ. C මෙතෙන්ට A මෙතෙන්ට B මෙතෙන්ට. ආයෙත් කට්ටයක් කරගොනොත් B මෙතෙන්ට C මෙතෙන්ට මේක. ඔයාලට හොඳින්ම පේනවා ඇති මේ තුනම සමානයි. පැහැදිලි. ඔය තුනම එකයි. මේකෙදි වෙනයි මේකෙදි සමානයි. ඒ අගමුල කවුද දන්නේ? වම් මතා මෙහා කියයි නේද? මගේ දැන් වම් මතල්ලා ඉන්නේ B කියලා. ඒතර මේකෙත් එහෙමයි. මේකෙත් එහෙමයි. ඊළඟට මේක වෙනස් නේ. දැන් ඒකේ දැන් මේ මත වම් මත B දැන් වම් මත C. මේක කරගොත් මෙතෙන්ට B මෙතෙන්ට මේක. එතකොට ඔයාලට පැහැදිලි මේ දෙන්න සමානයි. මේකත් සමානයි. එතකොට මෙන්න මේ තුන් දෙනා එකයි. පැහැදිලි. එහෙනම් මම කියනවා ආකාර ගණන දෙකයි. මාර වැඩි. ආකාර ගණන දෙකයි. ඇදලා බෙන්නුවොත් A මෙතන B C අනිත් එක A මෙතන CB. මොකද මේවා කරකෝ. අපි මේ වගේ ගානක් හදනකොට ඕක කැරගෙන ඉඳන ගේස් එක දැන් ගිනි ගිනි බෝලේ තරම් කරනවා. ඒකට කරන්නේ නැත්තම් එක්කෙනෙක් පොළොවට තියලා අලවනවා. මේ ඔය අලවනවා. බිමට අලවන නැත්තම් බලක් කපලා කකුල් දෙක වලට දාලා පස් පොරවල උඩින් කොන්ක්‍රීට් එකක් දානවා. දැන් කැරගෙන පුළුවන්. බෑ මේ එහෙම නැමෙනවා කැරගෙන්න බෑ. මෙයා අචලයි මේ දෙන්න වෙනස් කරනවා BC CD CD BC. එතකොට ආකාර දෙක. එහෙනම් ওই චක්‍රීය පිළිවෙල කිරීම වෙනස්. දැන් වෙනස පැහැදිලි. මම මේක සාධාරණ අවස්ථාවට එන්නම්. දැන් මේ ගාන උනත් හදනකොට අපි මේ වගේ චිත්‍රය දාලා හදන්නේ නැහැ විභාගෙට. අපි ඕකේ ලියන ආරම්භෙදිම චක්‍රීය පිළිවෙල කිරීමක් නිසා එක් අයව අතරව ගත යුතුයි. අගක් මුලක් නැහැ නේ. මෙලින චක්‍රීය සංකරණයකි එක් අයව අතරව අචලව තමයි. ඉතින් අගක් මුල නැතිනම් එක තැන ඩිෆයින් කරනවා. අචලව තමයි. ඉතිරි දෙදෙනා පිළියෙල කර. නේද? එතකොට ආකාර ක්‍රමාරෝපිත දෙකයි. දෙන්නෙක් මානක කැඩේ දෙක. තේරුණානේ? 10 දෙනෙක් රවුමකට අතල්ලාගෙන හරි අතල්ලන්නේ නැතුව ඇති රවුමක ඉන්න පුළුවන් ආකාර කොච්චරද? ක්‍රමාරෝපිත 9. 100 දෙනෙක් රවුමක ඉන්න පුළුවන් ආකාර කොච්චරද? ක්‍රමාරෝපිත 99. එනම් මෙන්න සාධාරණ සූත්‍රය. වෙනස් ද්‍රව්‍ය n වලින් සියල්ල ගත් විට චක්‍රීය සංකරණ ගණන n ඍණ 1 ක්‍රමාරෝපිත වේ. ඔක පැහැදිලි කරන්න ගියොත් මම පොඩ්ඩක් ඉස්සර කරන්නම්. ද්‍රව්‍ය ගණනේ
ඔකම පැහැදිලි කරනවා මේ ද්‍රව්‍ය ගණනය. චක්‍රීය නිසා එකම සංකරණ නැවත නැවත ලැබීම වැළැක්වීමට එක් ද්‍රව්‍යයක් අචලව තබමු. ඕනවන රූප සරණ ඇදලා යන්න පුළුවන්. ඉතින් එකක් අපි ෆික්ස්. ඊට පස්සේ ඉතිරි ටික මේ දෙන්නේ. ඊළඟට එකේ ඉඳන් යනවා 2 3 4 ඔගිලගිල අවසානයේ එන්නේ වෙයි එන්නේ. මේ අචලයි. එතකොට ආකාර එනවා. එන්රින එක ක්‍රමානුව. එහෙම නැත්නම් පියවරේ පියවලියන එක ස්ථාන ද්‍රව්‍යයක් ගැනීමෙන් එන එක. දෙක ස්ථාන එන්රින දෙක එන්රින තුන ඔගිල අන්තිමට එක. එතකොට එන්රින එක කමාර. උදට මතක තියාගන්න. හරිද? ආය ගැටලුවක් ලෙස එන්න පුළුවන් එකක් මම කියන්න. ඔයාලට කියනවා මේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් අරන් වටමේසයක් වටා ඉන්දවිය හැකි ආකාරය. ඒ කියන්නේ වාඩි වෙලා හිටියත් චක්‍රිය තමයි වටමේසයක් වටේ 3 දෙනෙකුට ඉන්න පුළුවන් ආකාරය. ඒ 5 දෙනෙක්ගෙන් 3 දෙනෙකුට එන්න කියලා. කොයි 3 දෙනාද ආවේ කියලා දන්නේ නැහැ. ඒතර මං 3 දෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර 503. 5 දෙනෙක්ගේ 3 දෙනෙක්නේ. ඒ 3 දෙනා රවුමක තියන්න පුළුවන් ආකාර ක්‍රමාරෝපිත දෙකයි. හරිද? ඒකට ටර්ක්ෂය ස්ටඩි කරන්න මේකේ වෙනස් ද්‍රව්‍ය වලින් ද්‍රව්‍ය R ගත්තිට චක්‍රී සංකරණ. ද්‍රව්‍ය R ගත්තිට. ද්‍රව්‍ය R ගත්තිට කියනටත් වඩා ද්‍රව්‍ය R වලින් යුත්. කියන්නේ නිශ්චිතව නෙවෙයි ද්‍රව්‍ය R වලින් යුත්. අරකිට ගන්න වඩා හොඳයි මේක. චක්‍රීය සංකරණ කරන NCR, ඒ කියන්නේ එන්ගෙන් R ගන්න NCR R ප්‍රමාණයක් වටේ තියන බලන්න R වෙන එකක මාරුත්. එපැයි. හරි. ඔව්. ඊළඟට තව සීන් එකක් තියෙනවා. මේක එකක් කියන්න කලාතුරකින් උඩ දවසින් ඇවිල්ලා නැහැ. මේකට අපි හදමු මාලයක්. දැන් මාල ඔයගොල්ලෝ දන්නවනේ පබළු වල්ලපු මාල. නූලක් අරන් ඒ නූලට පබළු දාන. පබළු අපි දැන් පබළු 100ක් 50 පොඩි පබළු නම් 200ක්. දැන් අපි හදන්නේ බොහොම දුප්පත් මාල. ලේසි ගන්න ගන්න ඕනේ. ඒ නිසා මම කියනවා ABC කියන වෙනස් පබළු තුන. වෙනස් පබළු තුන යොදාගෙන මාලයක් තැනිය හැකි ආකාර කොහොමද? ආකාර හරිද? දැන් මොකක්ද මේ මාලේ තියෙන වෙනස කියලා අපි බලමු. ඔයා කියයි දැන් චක්‍රීය. චක්‍රීය සංකරණයකි ඒක හරිනේ. ඔව්. එහෙනම් එක් පබළුවක් අචලව තබමු. අචල ලෙස ගමු. එවිට ආකාර වාක්‍යයි ක්‍රමාරෝපිත දෙකයි. ඒතර දෙකයි ඔක වැරදි. මම ඇදලා දෙන්නම්. ඔන්න මාලේ හැදුවා එක විදිහට මේ A පබළුව B පබළුව C පබළුව. අර ඉස්සලා සීන් එක මොනේ දැන් හයක් අදින්නේ නැහනේ දෙකයි. අනිත් එක A මෙතන C මෙතන B මෙතන. ඔන්න අනිත් එක. ඔය දෙකයි. මං කියන ඔය දෙකත් සමානයි. පුතාගේ මාලේ හදුවා නම් ඔක මේස උඩ තියන්න පොතක් උඩ තියන්න. මේ මාලේ පොත උඩ තියන්න. මම පොත අනිත් පැත්ත හරවනවා. මේක නේද? මාලයක් කොයි පැත්තද තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. එහෙම නැත්නම් මම මාලේ දාගන්නේ. මට ඔයා මාලේ දැම්ම. මම මාලේ ගලවලා ඔයාට දාන්න මේ අනිත් පැත්ත ගහලා මෙන්න. තොර මේක ඉන්නේ. එහෙනම් මේ දෙක සමානයි. ඇයි? මාලයකදී හොඳට මතක තියාගන්න
සෙන්ස් එක. ආවර්තයේ වැදගත් නැහැ. දැන් මිනිස්සු 3 දෙනෙක් රවුම ගෙන්නකොට ඒගොල්ලෝ ඔළුවෙන් හිටගෙන ඉන්නේ නැහැ. කකුල් දෙක බිම තියාගෙන මා මේක අනිත් පැත්තේ උඩ අපිට තේරෙන්නේ. ඒ නිසා මම කියන එක් පබළුවක් අචලසිකම විවිධ ආකාර ප්‍රමාණෝපිත දෙක වේ. මෙය මාලයක් නිසා. ආවර්තයේ වැදගත් නැත. ආවර්ත දෙකක් තියෙනවනේ. වාමාවර්ත දක්ෂිනාවර්ත කියලා. එම නිසා ආකාර අර්ග දෙකකින් බෙදන්න. එම නිසා ආකාර ගන්න. මොකද වෙන්නේ? අර ප්‍රමාණෝපිත දෙක බෙදන්න ඕනේ දෙකෙන් එකයි. එහෙනම් මට කියන්න පබළු 100කින් මාලයක් තරන ආකාර ප්‍රමාණෝපිත 99ක පබළුවක් අචල තියෙනවා. හැබැයි මේ පබළු 100 මේකේ වල වෙනස්. එහෙම හිතන්න ඕනේ. ප්‍රමාණෝපිත 99ක දෙකෙන් බෙදන්න. ඔක අහන්නේ එක්ක පබළු මාලයක් එහෙම නැත්නම් යතුරු කැරල්ල. යතුරු කැරල්ල කියන්නේ මෙහෙමනේ. මෙහෙම ගත්ත මේකට මෙහෙම යතුරු අකුණන. 1 2 3 4 5 6 7ක් තියෙනවා කියන්නේ. 7ක් නේ 1 2 3 4 5 6. දැන් මේ යතුරු කැරල්ල තරන්න පුළුවන් ආකාරය ක්‍රමාරෝපිත 6 නෙවෙයි. ඔන්න මම කියනවා යතුරු 7කින්. හැබැයි වෙනස් කියලා නේ. වෙනස් යතුරු 7කින් යතුරු කැරල්ල තැනීම. තැනීමේ ආකාරය. කොච්චර වෙන්නේ? ඔය විස්තර කරනවා එක් යතුරක් අචල ලෙස ගමු. එතකොට ක්‍රමාරෝපිත 6යි. යතුරු කැරල්ලකදී මේ රවුමට යවන්නේ ආවර්තයේ වැදගත් නිසා දෙකෙන් බෙදමු කියලා විස්තර කරලා මේක සියල්ල ලියවෙ නැත්නම් අපි හිතන ට්‍රේඩ් විතරක් තියෙනවා. ඒත් මේක තේරෙනවා. ඔන්නෝක සුළු කරලා බලන්න. ක්‍රමානුගතයි කියන 820 ඒක දෙකෙන් බෙදන්න. හරියට 360යි කියලා මේක විභාගයටත් ඇවිල්ලා තිබ්බා ඉස්සර. ටිකක් ඉස්සරහ. තව එකම එක දෙයක් මම කියන්න. ඒකත් කලාතුරකින් එන එකක්. මෙන්න මෙයාව වෙනස් ද්‍රව්‍ය N වලින් ද්‍රව්‍ය R ගත්තිට ආවර්තයේ වැදගත් නැති චක්‍රීය සංකරණ ගන්න. ඔයාලට කියනවා ඒක පෙන්නන්න මම මේ පැත්තේ හදන්නම්. ඔයාලට කියනවා වෙනස් යතුරු 10කින් 5ක් කියන යතුරු කැරල්ලක ඇමිනිය හැකි ආකාරය. ඔන්න බලන්න වෙනස් යතුරු 10කින් 5ක් යතුරු කැරල්ලක ඇමිනිය හැකි ආකාරය. මොකද වෙන්නේ? අපි ඔක ලියනවා යතුරු 10න් 5ක් ගැනීම. ආකාර. ඒක සංයෝජන. කොච්චරයිද? 10යි C 5යි. එතකොට යතුරු 5ක් ඇමිනීමේදී ඇමිනීමේ ආකාර. ඒකේනෝ ක්‍රමාරෝපිත 4 ආයතකෙ බින එක යතුරක් අචල කියලා ගත්තා. චක්‍රීය නිසා ආවර්තයේ වැදගත් නිසා දෙකෙන් බින. ඔක එවිට මුළු සංකරණ. දැන් ඔය යම් යතුරු 5කින් මේක ලැබෙන්නේ. සියලු යතුරු වලින් ගන්න 10යි C 5 වැඩි කිරීම ක්‍රමාරෝපිත 4 2. ඔක අසුන් කරගන්න. මේ කතාවේ NCR 10යි C 5 ක්‍රමාරෝපිත 4 බෙදීම 2. හරි. එහෙනම් මම සංකරණ වල මූල ධර්ම ටික දැන් කියලා දුන්නා. අපි ඊළඟ වීඩියෝ එකේ සංයෝජන ගණන් හදුවා වගේම සංකරණ වල පහුගිය ප්‍රශ්න පත්‍ර ආදර්ශ ගැටලු අනුමාන ගැටලු සාකච්ඡා කරමු. ස්තුතියි.